ආයුබෝවන් දූල පුතාලා හැමෝටම අද අපි ආරම්භ කරන්නේ උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂයේ පළවෙනි එකකයට අදාළව ඉදිරිපත් කරන තුන්වෙනි වීඩියෝව. මීට පෙර එම එකකය සඳහා වීඩියෝ දෙකක් අපි විසින් අන්තර්ජාලයට එක් කරා. අලුතින්ම අද මෙම වීඩියෝ වෙත ප්‍රවේශ වෙන දරුවන් ඉන්නවා නම් මා ආරාධනා කරනවා ඊට පෙර කලින් පවතින වීඩියෝ දෙක ඔබට මේ සමගම දක්නට ලැබෙවි. ඒ වීඩියෝ දෙක අනුපිළිවෙලින් ප්‍රවේශ කරලා තුන්වෙනි වීඩියෝ වන මේක පරිශීලනය කරන්න. කුමක් නිසාදයත් මේ අප සිටින්නේ එකම පාඩමක අනුපිළිවෙල වීඩියෝවක් සමග නිසා. පළමුව අද දවසට අදාළව වීඩියෝ ආරම්භ කරන්න පෙර ඉදිරිපත් වෙලා තිබුණු ප්‍රශ්න අතුරින් බොහොම වැදගත් ප්‍රශ්නයක් තෝරගත්තා මම. ඒක මම හිතුවා සියලු දෙනාටම වැදගත් වේවි කියලා මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන එක. ඒ තමයි මෙන්න මෙහිම ගැටලුවක්. මේක සම්බන්ධ වෙන්නේ අපේ පළවෙනිම වීඩියෝවේ අපි කතා කරා දත්ත සහ තොරතුරු කියලා සංකල්පයක් ගැන. එතනදී දත්ත කියලා අපි හැඳින්නුවේ අපි වටපිට බැලුවාම අපිට පේන අකුරු, ඉලක්කම්, සංකේත, එහෙම නැත්නම් අපිට ඇහෙන හඬක්, ওই වගේ දේවල් අපි දත්ත කිව්වා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මේ දත්ත සැකසීම කියන වැඩකට ක්‍රියාවලියකට ලක් කරලා තමයි තොරතුරු නිර්මාණය කරන්නේ. අපි ඒකම පසුව ඉගෙන ගත්තා දත්ත කියන දෙවෙනි වීඩියෝවේ ආරම්භයේදී දත්ත කියන ඒවා අර්ථයක් නැහැ. හැබැයි තොරතුරු අර්ථයක් සහිතයි කියලා. එතකොට මෙන්න මේ කියන කරුණු දෙක එකට සම්බන්ධ කරමින් තමයි ප්‍රශ්නේ ඇවිල්ලා තිබුණේ. ඒ තමයි අපි වටපිට බැලුවහම අපිට පේන අකුරු, ඉලක්කම් වගේ දේවල් දත්ත නම් ඒවා අර්ථ විරහිත විය යුතුයි. ඒවා සැකසුවොත් පමණමයි අපිට අර්ථයක් ලැබෙන්න ඕනි. හැබැයි ප්‍රශ්නේ යොමු වෙනවා අපි වටපිට බැලුවහම අපිට පේන අකුරු, ඉලක්කම් වල අපිට අර්ථයක් තියෙනවනේ. අපිට එහෙම කියන අර්ථාන්විත බවක් දැනෙන්නේ නැහැ. ඒ ඇයි? ඒ කියන්නේ එහෙමනම් මේ සංකල්පයේ ගැටලුවක්ද? එහෙම නැතිනම් දත්ත තොරතුරු හඳුනා ගැනීමේ ගැටලුවක්ද කියලා තමයි ගැටලුව යොමු වෙලා ප්‍රශ්නේ යොමු වෙලා තිබුණේ. ඒකට දෙන්න වෙන පිළිතුර මෙන්න මෙහිම දෙයක්. ඒ තමයි දත්ත සහ තොරතුරු සංකල්පයක් තියරිය විදිහට තිබුණට ප්‍රායෝගිකව ඒ දෙක වෙන් කරගන්න එක ලොකු අභියෝගයක් තියෙනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ කියන කාරණේ. අපි උදාහරණයක් ගත්තොත් ඔබට මම ඉදිරිපත් කරලා තියෙනවා තිරයේ රූප සටහනක්. බලන්නේ රූප සටහන. මම ඒකේ සමහර ස්ථානවලට ඊතල සටහනුත් යොමු කරලා තියෙනවා. ඒ ඊතල වලින් මම පෙන්නලා තියෙන දේවල් බලන්න. ඒ ඊතල වලින් පෙන්නලා තියෙන දේවල් අපේ විෂයේ හැටියට දත්ත විය යුතුයි. අපේ අර්ථ දැක්වීම අනුව ඒ සියල්ලම දත්ත. හැබැයි මේවා දිහා බැලුවහම ඔබට අර්ථයක් එනවද නැද්ද? එනවා. පැහැදිලිවම අර්ථයක් ඔබට දැනේවි. මොකක්ද මේ ගැටුම? උදාහරණයක් විදිහට ඔබට පේනවා බස් රථයක ඉදිරිපස මගී ප්‍රවාහන බස් රථයක එහි ඉහළින්ම තියෙනවා ඔබට පෙනේවි පොළොන්නරුව කියලා වචනයක්. ඒක දත්තයක්. ඊට පහළින් තවත් තියෙනවා ඒ වගේම යම්කිසි හඟුරන් ගොඩ කියලා නැවතත් වචනයක්. ඒකත් දත්තයක්. හැබැයි මේක දිහා බැලුවාම ඔබට අර්ථයක් එන්නේ නැද්ද? එනවා නේද? අපිට තේරෙනවා මේ බස් රථයේ ධාවනය වෙන්නේ මෙන්න මේ පොළොන්නරුව ඉඳගෙන නේද කියන ස්ථානයට තමයි මේ බස් රථයේ මේ වෙලාවේ ධාවනය වෙන්නේ. ගමනාන්තයේ පොළොන්නරුව. අපිට අර්ථයක් තියෙනවා. ඒ වගේම ඊට පහළින් තියෙනවා යම්කිසි ආශිර්වාදාත්මක වැකියක්. ඒක දිහා බැලුවාම එතනක් තියෙන්නේ යම් යම් දත්ත සමූහයක්. ඒක වාක්‍ය ස්වරූපයෙන්. ඊට පස්සේ අපිට තියෙනවා ඊටත් පහළින් යම්කිසි නමක් යම් හැඳින්වීමක් දාලා ඒක දිහා බැලුවහම අපිට යම් අදහසක් එනවා. එතකොට ඒවා දත්ත. හැබැයි ඒවා දත්ත වුණාට ඒ අදහසක් එන්නේ ඇයි? හේතුව තමයි අපි සතු බුද්ධිය, අප සතු දැනුම නිසා ඒ දත්ත දුටු සැනින්ම අපගේ මොළය එය සකසන. ඔන්න ඔය බොහොම පැහැදිලිවම අපිට තේරුම් ගන්න වෙනවා. ඒ කියන්නේ අපි ඉගෙනුවට ගොඩාක් වෙලාවට හැමතිස්සෙම දරුවන්ට දත්ත කියන්නේ මෙන්න මේවා. ඒවයි අර්ථයක් තියෙන්න බෑ කියලා ආපස්සට එළබෙන්න පුළුවන් ප්‍රශ්නේ තමයි හැබැයි මේ දත්තවලට අර්ථයක් තියෙනවානේ නෑ. දත්තවලට අර්ථයක් නෑ. හැම විටම අර්ථයක් තියෙන්නේ තොරතුරු වලට පමණයි. මෙතන සිද්ධ වෙන්නේ අපේ මොළය බොහොම වේගවත්. දත්ත දුටු සැනින් තොරතුරු හදන්න එයා පෙළඹිලා තියෙනවා. මොකද ඒ අපේ ජීවී ක්‍රියාවලිය දන්නවා තොරතුරු නිර්මාණය කර ගැනීමේ හැකියාව නැතිනම්
අපිට ජීවත් වෙන්න බොහෝ අසීරුයි. ඒ නිසා දරුවෙක් කුඩා කාලේ ඉඳගෙන දෙමව්පියන්ගේ ඇසුරෙන් දෙමව්පියන්ගේ උදව්වෙන් ගුරුවරුන් පස්සේ ඔවුන්ට නිතරම හුරු කරන්නේ එදිනෙදා ජීවිතයේ දකින්න දේවල්, ඇහෙන දේවල් ඉක්මනින්ම සකසමින් තේරුම් ගන්න ඒගොල්ලන්ට කියලා දෙනවා. ඒ නිසා ඔබ අප මේ දුටු සැනින්ම තොරතුර නිර්මාණය කරගන්නවා. ඒ අතිශය ෂණිකව සිද්ධ වෙන්නේ අපිට ඒ වෙනස දැනෙන්නේ නැති තරම්. ඒ නිසා තමයි අපි හිතන්නේ අපිට මේ දත්ත කියලා දෙයක් නැහැනේ මේ ඔක්කොම තොරතුරුට කියලා. එහෙම නෙවෙයි අපේ මොළය විසින් තමයි ඒ කියන ක්‍රියාව සිද්ධ කරන්නේ. ඕක සමහර අවස්ථාවල උසස් පෙළ විභාගයේදී පවා ප්‍රශ්න ස්වරූපයෙන් යොමු කරපු අවස්ථා දක්නට ලැබෙනවා. අපි නුදුරු දිනකදීම පසුගිය ප්‍රශ්න පත්‍ර වල තියෙන ගැටලු සාකච්ඡා කරමු. එතකොට ඔබට හම්බ ගැසේවි. එවැනි ගැටලුත් උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ පවා පවතිලා තියෙනවා. යම් කරුණු ටිකක් දීලා මේ වැනි දත්ත මොනවද, තොරතුරු මොනවද වෙන් කරගන්නේ කියලා අහන. එතකොට අර අර්ථ දැක්වීම හරි සරල වුණාට ප්‍රායෝගිකව අර අපගේ මොළය දුටු සැනින් දත්ත සකසන්න පුරුදු වෙලා තියෙන නිසා ගොඩක් වෙලාවට ගැටලුවකට උත්තර ලියන්න ගියාම ඔය කියන පටලැවීම සිද්ධ වෙනවා. හැබැයි අපිට යම් කිසි වෙලාවක සකසා ගැනීම සිද්ධ කරගන්න බැරි වුණොත් අන්න එතකොට අපිට දත්තය වෙන් කරගන්න පුළුවන්කම නැත්නම් දත්තය වෙනස්ව පේන ස්වરૂපයක් දකින්න පුළුවනි. මේ තියෙන්නේ ඒකට උදාහරණයක්. බලන්න මේ රූපේ. කලින් අවස්ථාව වගේමයි මගී බස් රථයක ඉදිරිපසු පැනුමක් තියෙන්නේ. ඔබට පේනවා ඒ වගේම යම් යම් පුවරු යම් යම් වැකි තියෙනවා. හැබැයි මොනවද ඒකේ අර්ථය? මං හිතන්නේ බොහෝ දෙනෙකුට ඒක තේරුම් ගන්න බෑ. හේතුව ඒ තියෙන්නේ සිංහල ඉංග්‍රීසි භාෂාවෙන් නෙවෙයි අපට නුහුරු භාෂාවකින්. ඒ නිසා ඔබට දැන් පෙනෙනවා ඒකේ අර්ථය ඔබට දැනෙන්නේ නේ. දැන් එතකොට ඔබට මං හිතනවා ඒක දත්තයක් ලෙස දැනෙනවා ඇති. එහෙනම් අපිට පේනවා මේ සැකසීමේ හැකියාව නැති කරපු ගමන් අපිට අන්න දත්ත දකින්න පුළුවනි. ඒතර කලින් අවස්ථාවේ සිද්ධ වුණෙත් ඕකම තමයි. හැබැයි අපිට සැකසීමේ හැකියාව තියෙන නිසා අපි නොදැනුවත්වම සකසලා ලැබුණු ප්‍රතිඵලය තමයි අපිට දැනෙන්න පටන් ගත්තේ. මම හිතනවා දැන් පැහැදිලි කතාව. තව එක අවස්ථාවක් මේ වගේම මම පෙන්නන්නම් මේ කාරණේ අවසන් වතාවටත් පැහැදිලි වෙන්න මෙන්න මේ කියන රූපය. එතකොට මේ රූපය හැමෝම දන්නවා මේ තියෙන්නේ හඳහනක රූප සටහනක්. එතකොට මේක දිහා බැලුවහම මේක අපිට පේනවා යම් යම් අකුරු ටිකක් තියෙනවා, වචන ටිකක් තියෙනවා. හැබැයි ලොකු අර්ථයක් අපිට ඒකේ දැනෙන්නේ නැහැ. හැබැයි මේ හඳහන් බැලීම හා සම්බන්ධ ශාස්ත්‍රය දන්න කෙනෙකුට අපි මේ සටහනක් පෙන්නුවොත් එයා මේක දිහා බලාගෙන සෑහෙන තොරතුරු ප්‍රමාණයක් අපිට කියනවා. ඒකට හේතුව එයා සතු යම් දැනුමක් ඒ සම්බන්ධව පවතින නිසා. ඔන්න ඔය වගේ. ඒකට දැනුම තියෙන නිසා අපිට බොහෝමයක් සාමාන්‍ය ජීවිතයේ දේවල් වලදී අපි ඒ දකින දේවල් තොරතුරු බවට පත් කරගනිමින්ම ග්‍රහණය කරගන්නවා. ඒ නිසයි අපිට හිතු මන අපිට හිතපු ගමන් සමහරට බැලු බැල්මට අපිට හිතෙන්න පුළුවන් තොරතුරු කියලා දෙයක් විතරයි මේ ලෝකේ තියෙන්නේ, දත්ත මේ ලෝකේ නැහැ කියලා. නමුත් ඔබට දැන් පැහැදිලි වෙන්නේ නැති දත්ත මේ ලෝකේ තියෙනවා. තොරතුරු හදාගන්න යම්කිසි සැකසීමක් අවශ්‍ය වෙනවා. බොහෝ සැකසීම් දවසකදී එක මිනිත්තුවකදී අපේ මොළය විසින් අප වෙත සිද්ධ කරලා දෙනවා. ඒ නිසා තමයි දත්ත සහ තොරතුරු කියන වෙනස එකවර අපිට ග්‍රහණය වන්නේ නැත්තේ. එහෙනම් ඔන්න ඔක තමයි අර අහලා තිබුණු ප්‍රශ්නයේ සඳහා මගේ පිළිතුර. අපි අද යොමු වෙමු මෙතෙන් සිට අද දවසට අදාළ වැඩ කටයුතු වලට. අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විෂය නිර්දේශය තුල සඳහන් වෙනවා දත්ත වලින් තොරතුරු නිර්මාණය කිරීම කියන කාරණය අපිට සවිස්තරාත්මකව සලකා බලන්නේ කියලා. අපි පළවෙනිම දවසේ දත්ත වලින් තොරතුරු හදන ආකාරය බැලුවා. මතක ඇති ඔබට බොහොම කෙටි රූ සටහනක් අපි පාවිච්චි කරා දත්ත සැකසීම තොරතුර කියලා. එතන මතකද වචනිකුත් තිබුණා වියුක්ත ආකෘතිය කියලා. ඒතර වියුක්ත කියන එකෙන් අදහස් වෙන්නේ විස්තර අඩු සංක්ෂිප්ත කියන අර්ථය. එතකොට ඒක බොහොම සරල සංක්ෂිප්ත අදහසක් තමයි අපි ඒ මුලින්ම ඉගෙන ගත්තේ. එයත් අවශ්‍යයි. හැබැයි ඊට පස්සේ අපිට කියනවා මේ පාඩම තුලදී මෙය ඊට වඩා සවිස්තරාත්මකව බලන්නේ කියලා. එතනදී තොරතුරු නිර්මාණය කිරීම හා සම්බන්ධ වුණු පියවරයන් 5ක් පිළිබඳව සඳහන් වෙනවා. ඔබට දැන් තිරේ දර්ශනීය වේවි ඒ පියවර 5. මොනවද ඒ කියන පියවර 5? එක පියවරක් තමයි දත්ත එක් රැස් කිරීම.
ඊළඟට තියෙනවා දත්ත වළංගු කිරීම, ඊළඟට දත්ත සැකසීම, දත්ත ප්‍රතිදානය, තොරතුරු ප්‍රතිදානය, තොරතුරු ආචයනය. මෙන්න මේ කියන කරුණු පහ තොරතුරු නිර්මාණය කිරීමේදී සිද්ධ වෙනවාය කියලා කියනවා. සමහර වෙලාවට මේ කරුණු පහෙන් 3ක් විතරක් වෙන්න පුළුවන්, 4ක් විතරක් වෙන්නත් පුළුවනි. නමුත් විය හැකි උපරිම වශයෙන් අවස්ථා පියවර කාර්යයන් 5ක් සහිත බව තමයි අපිට කියන්නේ. මෙතෙන් පටන් අද දවසේ අපි කතා කරන්න යන්නේ මෙන්න මේ කියන පියවර 5 හා සම්බන්ධ වෙන්න දේවල් අපි දැනගත යුතු කරුණු. එහෙනම් අපි පටන් ගමු පළවෙනිම පියවර තොරතුරු නිර්මාණය කිරීමට අදාළව ඒ තමයි දත්ත රැස් කිරීම කියන පියවර. දත්ත රැස් කරනවා කියලා කියන්නේ අපි තොරතුරු හදන්න අපිට දත්ත අවශ්‍යයි. ඕන කරන දත්ත පරිසරයේ තියෙනවා. ඒවා අපි එකතු කරගන්න වෙනවා. අන්නේ විදිහට පරිසරයේ පවතින අපිට අවශ්‍ය කරන දත්ත එකතු කර ගැනීම තමයි දත්ත රැස් කිරීම කියලා කියන්නේ. දත්ත රැස් කරගන්න පාවිච්චි කරන ක්‍රම දෙකක් දක්නට පුළුවන්. එක ක්‍රමයක් අපි කියනවා අත්හුරු ක්‍රම, එහෙම නැතිනම් හස්තමය ක්‍රම කියලා. දෙවෙනි එක අපි කියනවා අර්ධ ස්වයංකෘත සහ ස්වයංකෘත ක්‍රම කියලා. අපි මේ ක්‍රම දෙක බලමු, සාකච්ඡා කරන්න. පළමුව අත්හුරු ක්‍රම. අත්හුරු ක්‍රම කියන එකෙන් අදහස් වෙන්නේ මිනි ශ්‍රමය භාවිතයෙන් දත්ත රැස් කිරීම. ඒතර දත්ත රැස් කරන්න අපි මෙවලම් පාවිච්චි කරන්නේ නැහැ. මිනිසුන් සතු අපි කලින් දවසේ කිව්වා වගේ පංචේන්ද්‍රයන් භාවිතයෙන් දත්ත රැස් කරගන්නවා. බලලා, ස්පර්ශ කරලා, අහලා, අන්නේ ආකාරවලින්. එතකොට මෙය අපි එදිනෙදා ජීවිතයේ සෑහෙන භාවිතා කරනවා අත්හුරු ක්‍රම දත්ත රැස් කර ගැනීම සඳහා. උදාහරණයක් විදිහට ගත්තොත් යම් කිසි කෙනෙක් ඔබගේ මිත්‍රයෙක් කිව්වොත් උණ වගේ අපි ගොඩාක් වෙලාවට කරන දේ තමයි යාගේ ඔළුවට අත තියලා බලනවා. ඇඟ රස්නිත කියලා. එතනදී අපි බලන්නේ යා උණද කියන තීරණය ගන්න, තොරතුරු හදාගන්න අපිට අවශ්‍යයි ශරීර උෂ්ණත්වය කියන தত্ত্বය. අපි කරන්නේ ඒ தত্ত্বය රැස් කරගන්නේ අපේ ස්පර්ශයෙන්. ඔළුවට අත තිබ්බා. ඒ වගේම වෙද මහත්තුරු රෝග පරීක්ෂා කරනකොට, රෝග නිශ්චය කරනකොට ඒගොල්ලෝ නාඩි බලනවා කියලා දෙයක් කරනවා. එතනදිත් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ අත ස්පර්ශය තුළ තමයි ඒගොල්ලෝ ඒ தত্ত্বය රැස් කරගන්නේ. ඒ වගේම සමහර අය ඉන්නවා අහස දිහා බලලා, වලාකුළු වල ස්වභාවය දිහා බලලා වර්ෂාවක් ළඟ ඒවිද, හවසට වහීවිද, එහෙම කියන අය ඉන්නවා. එතකොට ඒ වගේ අවස්ථාවලදී අපි භාවිතයට ගන්නේ අපේ සාමාන්‍ය අපි කියන්නේ පියවි ඇස වෙන්න පුළුවන්, අපේ ඇහෙන කන, ඒ වගේ අපේ ඉන්ද්‍රියන් පාවිච්චි කරනවා. යාන්ත්‍රික දේවල් භාවිතා කරන්නේ නැහැ. අන්නේ ආකාරයට දත්ත රැස් කර ගැනීම තමයි අත්හුරු ක්‍රමය. එහෙම නැතිනම් අපි කියන්නේ හස්තමය ක්‍රම කියලා. ඒතකොට එදිනෙදා ජීවිතයේදී මෙය බොහෝසේ අපි පාවිච්චියට ගන්නවා. හැබැයි වෘත්තිමය වශයෙන් ගත්තොත්, විද්‍යාත්මකව ගත්තොත් මේ අත්හුරු ක්‍රම, හස්තමය ක්‍රම ගැන එතරම් ලොකු විශ්වාසයක් පවතින්නේ නැහැ. යම් කිසි වෘත්තියකට අදාළ දත්ත රැස් කරන අවස්ථාවන් දිහා බැලුවොත් අපිට පේනවා මේ ක්‍රමවලට තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. හේතුව තමයි ප්‍රධානම කාරණය මේ ක්‍රමවලින් අපිට රැස් කරගන්න පුළුවන් වෙන්නේ අපි කලින් දවසක ඉගෙන ගත්ත විදිහට ගත්තොත් ගුණාත්මක දත්ත පමණයි. නිශ්චිත වටිනාකමක් සහිතව දත්ත රැස් කරගන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒවට අපි කියුවේ ප්‍රමාණාත්මක දත්ත. අපිට පුළුවන් කෙනෙකුගේ ඔළුවට අත තියලා කියන්නේ ඒක රස්නේද කියලා. මිසක් ෆැරන්හයිට් කීයයිද කියලා කියන්න අපිට පුළුවන් කමක් නැහැ. ඇහෙන් යම් කිසි කෙනෙක් දුවන දිහා බලලා කියන්න පුළුවන් එයා වේගෙන් දුවනවද වෙන කෙනෙකුට සාපේක්ෂව හෙමින්ද දුවන්නේ කියලා. හැබැයි වේගය පැයට කිලෝමීටර කීයද කියලා ඇහෙන් බලලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. කියන්නේ ප්‍රමාණාත්මක ස්වරූපයෙන් දත්ත එක් රැස් කරගන්න බෑ. ගුණාත්මක ස්වරූපයෙන් තමයි දත්ත එක් රැස් වෙන්නේ. හැබැයි වෘත්තිමය වශයෙන් ගත්තොත් ඒක ප්‍රමාණවත් මදි. හැම විටම වෘත්තිමය ශේෂ්ත්‍ර බලාපොරොත්තු වෙන්නේ ප්‍රමාණාත්මක දත්ත. ඒකට ඔන්න ඔය කියන සීමා කිරීම, ඔය කියන ගැටලුව ප්‍රධාන වශයෙන්ම පවතිනවා හස්තමය ක්‍රම සතුව. ඒ හැර අපිට දකින්න පුළුවන් තවත් ප්‍රධාන සීමා කිරීම කීපයක් තිරේ දර්ශනීය වේවි. එක ගැටලුවක් තමයි ඒ වගේ තියෙන දත්ත රැස් කිරීමේ ශීඝ්‍රතාවය. අපිට දත්ත රැස් කරගන්න පුළුවන් උපරිම වේගයක් තියෙනවා එහෙන් බලලා. ඒ ශීඝ්‍රතාවයට වඩා වැඩි වේගයකින් අපිට දත්ත රැස් කර ගැනීම සිද්ධ කරන්න බෑ. දැන් සමහර දේවල් තියෙනවා පියවි එහෙන්
අපිට අඳුනගන්න අමාරුයි. හොඳ උදාහරණයක් අපි කිව්වොත් බොහෝ ක්‍රීඩාවන්ගේ විනිසුරුව ඉන්නකොට ඒ විනිසුරුව යම් යම් තීන්දුව తీරන දෙන්නේ ඇහෙන් බලලා. හැබැයි ඔබ දැන් දන්නවා ගොඩාක් ක්‍රීඩා තරඟ පාවිච්චි කරනවා කැමරා විනිසුරුවනුත්. ඔවුන්ට සහාය පිණිස. ඒකට හේතුව තමයි සමහර අවස්ථාවල් සිද්ධ වෙන වේගය වැඩි වුණාම ඔවුන්ට ඇහෙන් බලලා ඒ සමස්ත සිද්ධිය ග්‍රහණය කරගන්න අමාරුයි, අසීරුයි. ඒ නිසා තමයි ඊට වඩා ප්‍රබල තාක්ෂණික මෙවලම් වල සහාය ලබා දෙන්නේ. එහෙනම් අපි හස්තමය ක්‍රම වලින් දත්ත රැස් කරන්න ගියාම මතුවෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඉහළ ශීඝ්‍රතාවයකින් දත්ත රැස් කරගන්න අපිට බැරි වෙනවා. දෙවෙනි ඊළඟ කාරණේ තමයි මිනිසුන්ට ළඟා වෙන්න බැරි ස්ථාන තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ හිතවන්න අපි බාහිර අභ්‍යවකාශයේ පවතින යම් යම් දත්ත. එහෙම නැත්නම් වෙනත් ග්‍රහලෝකයක පවතින දත්ත. අද ඒවා පවා එක්රැස් කරනු ලබනවා විද්‍යාඥයින් විසින්. හැබැයි තාම ඒ වගේ තැන් ගොඩාක් තියෙනවා මිනිසුන්ට ළඟා වෙන්න පුළුවන් කමක් නැති. ඒ වගේම ශරීර අභ්‍යන්තරයේ සමහරලාට රුධිර නාලවල, හෘදය ඇතුළත, ආමාශය ඇතුළත ඒවැය තියෙන දත්ත පවා වෛද්‍ය ශාස්ත්‍රයේදී එක්රැස් කරගන්නවා. එතකොට ඒ තැන් කවදාවත් මිනිස්සෙක් පයවන්න පුළුවන් තැන් නෙවෙයි. එතකොට ඒ වගේ තැනක තියෙන දත්ත එක්රැස් කරගන්නත් හස්තමය ක්‍රමවලට බෑ. ඔන්න ඔය කියන ගැටලු නිසා හස්තමය ක්‍රම බොහොම සීමිතයි. මොනවද ගැටලු තුන? පළවෙනි ගැටලුව විදිහට අපි කිව්වා හස්තමය ක්‍රම වලින් අපිට ප්‍රමාණාත්මක දත්ත එක්රැස් කරගන්න බෑ. දෙවෙනි ගැටලුව විදිහට අපි කිව්වා ඉහළ ශීඝ්‍රතාවයකින් දත්ත එක්රැස් කරගන්න බෑ. තුන්වෙනි ගැටලුව විදිහට අපි කිව්වා මිනිසුන්ට ළඟා වෙන්න බැරි ස්ථානවල තියෙන දත්ත එක්රැස් කරගන්න බෑ. මෙන්න මේ කියන ගැටලු නිසා හස්තමය ක්‍රම එහෙම නැතිනම් හුරු ක්‍රම සලකනවා බොහොම සීමිත. අපි ගත්තොත් එදිනෙදා ජීවිතයේ මිනිස්සු පාවිච්චි කරාට ඒ වෘත්තිකයන් පාවිච්චි කරන්න එච්චර කැමති නැති ක්‍රමවේද ලෙස. දෙවෙනි ක්‍රමය තමයි අපි කතා කරා අර්ථ ස්වයංකෘත සහ ස්වයංකෘත ක්‍රම කියලා වචනය. එතකොට වචනේ දිහා බැලුවහම මම හිතනවා ඔබට අර්ථය තේරෙනවා. ස්වයංකෘතයි කියලා කියන එකෙන් අදහස් වෙන්නේ මිනිස් මැදිහත් වීමක් නැහැ කියන එක. එතකොට අර්ධ ස්වයංකෘත කියන්නේ මිනිස් මැදිහත් වීම අවම කියන අදහස. එතකොට අද ලෝකේ වඩා ජනප්‍රිය වෙමින් පවතින්නේ අර්ධ ස්වයංකෘත සහ ස්වයංකෘත ක්‍රම. ඒ කියන්නේ මිනිස් මැදිහත් වීම අවම එහෙම නැතිනම් මිනිස් මැදිහත් වීමක් නැතිවම දත්ත එක්රැස් කිරීම සඳහා වන ක්‍රම. එතකොට මේ තමයි තාක්ෂණීය වෙන්නේ. එතකොට අපේ තොරතුරු හා sannivedana තාක්ෂණය අදාළ වෙන්නේත් මෙන්න මෙතනට. එතකොට විවිධාකාර මෙවලම් විවිධාකාර තාක්ෂණයන් මේ හා සම්බන්ධව ගොඩනැගිලා පවතිනවා. අපේ විෂය නිර්දේශය අපිට කියලා තියෙනවා ඒන් තාක්ෂණයන් කිහිපයක් ගැන විතරක් කතා කරන්න කියලා. ඒ නිසා අපි ඊට අදාළ තාක්ෂණයන් ටික විතරක් කතා කරමු. මොකද හේතුව එහෙම සීමාවකින් තොරව අපි මේ ගැන සාකච්ඡා කරන්න යනවා නම් මේක ලොකු මාතෘකාවක් වෙනවා. අනවශ්‍ය තරමේ කරුණු ගොඩක් අපි එක්රැස් කරගන්න ඕන වෙන්නේ නැහැ. එහෙනම් මෙතනින් එහාට අපි කතා කරන්න යන්නේ අර්ධ ස්වයංකෘත සහ ස්වයංකෘත ක්‍රම කීපයකට උදාහරණ. එතකොට ඒ කොටස ආරම්භ කරන්න කලින් කිව්ව යුතු දෙයක් තියෙනවා. මෙතන අපි ඊළඟට කතා කරන්න යන මේ තාක්ෂණයන් ඔබ සාමාන්‍යයෙන් දැකලා නැති ඒවා වේවි. ගොඩක් ඒවා. හේතුව මේ තාක්ෂණයන් අර සාමාන්‍ය පරිසරය තුළ දක්නට ලැබීම හරි අඩුයි. සමහර යාන්ත්‍රික කොටස් තියෙනවා ගුරුවරු පවා දැකලා නැති. එතකොට ඒ නිසා ඔබ ඒ යන්ත්‍ර ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවැය යාන්ත්‍රික ස්වરૂප අවශ්‍ය වන්නේත් නැහැ. අවශ්‍ය වන්නේ ඒ තාක්ෂණීය කුමක්ද මොන වගේ කාර්යයක් සඳහාද පාවිච්චි කරන්න ඕන කියන දේ දැන ගැනීම පමණමයි. ඒ බව බොහොම පැහැදිලිවම ගුරුවත් පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ තාක්ෂණයන් පාවිච්චි කරන්නේ කොයි වගේ වැඩකටද? ඒක කොයි වගේ ලක්ෂණයක්ද ඒ තාක්ෂණයේ තියෙන්නේ කියන එක දැනගන්න විතරයි අවශ්‍ය. ඒ නිසා මේ යන්ත්‍ර දැකලා නැහැ, මේ වගේ යන්ත්‍රයක් වැඩ කරනවා දැකලා නැහැ කියලා ඒක මානසික ප්‍රශ්නයක් පීඩනයක් කරගත යුතු වන්නේ නැහැ. එහෙනම් අපි බලමු පළවෙනිම යන්ත්‍රයේ ඒ යටතේ ප්‍රකාශ සලකුණු කියවනය. මුලින්ම අපි කතා කරන්න යන ස්වයංකෘත අර්ධ ස්වයංකෘත ක්‍රමය තමයි ප්‍රකාශ සලකුණු කියවනය කියන තාක්ෂණය. ඔකට ඉංග්‍රීසියෙන් අපි කියනවා ඔප්ටිකල් මාක් රීඩර් කියලා. ඉංග්‍රීසි කෙටි වචනය මතක තියාගන්න OMR. එතකොට අපේ විෂය තුල ප්‍රකාශ ඔප්ටිකල් කියන වචනේ ගොඩාක් තැන්වල හම්බ වෙනවා. ඔප්ටිකල් සිංහලෙන් කියන්නේ ප්‍රකාශ කියලා. ඒකේ සරල අර්ථය තමයි ආලෝකය කියන එක.
එතකොට මේ තාක්ෂණයේ ක්‍රියාත්මක වෙන්නේ ආලෝකය පදනම් කරගනිමින්. ඒ නිසායි මේ වචනය ඇවිල්ලා තියෙන්නේ. ඒ අමතර කාරණය. මොකක්ද ප්‍රකාශ සලකුණු කියවනේ කියන්නේ? තිරේ පේනවා අපිට ඒහා සම්බන්ධ අර්ථය අදහස මෙන්න මේ වාක්‍ය ටික මතක තබා ගැනීම හොඳටම ප්‍රමාණවත්. මොකක්ද? කඩදාසියක් මත යොදලා තියෙනා වූ සලකුණු කිරීම එක්රැස් කිරීමට පාවිච්චි කරන තාක්ෂණය. කඩදාසියක් මත යොදලා තියෙන සලකුණු කිරීම එක්රැස් කිරීමට භාවිතා කරන තාක්ෂණය. බොහෝ විට මේ සලකුණු කිරීම පැන්සලකින් කරොත් තමයි එක්රැස් කිරීම පහසු වෙන්නේ. එතකොට සලකුණු කිරීමක් කියලා කියන්නේ කොයි වගේ ඒවද? එතන වරහන් තුල ඔයගලන්ට පේනවා. ඒක පාට කිරීමක් වෙන්න පුළුවන්. කතිර යෙදීමක් වෙන්න පුළුවන්. හරි ලකුණක් යොදනවා වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට යටින් ඉරක් ගහනවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ කඩදාසියක අපි මිනිස්සේ යොදන සලකුණු පැන්සලක් අරගෙන පෑනක් අරගෙන යොදන්න පුළුවන් සලකුණු එක්රැස් කරගන්න තියෙන තාක්ෂණික ක්‍රමය තමයි අපි කියන්නේ ප්‍රකාශ සලකුණු කියවණිය කියලා. මේක කොයි වගේ අවස්ථාවලටද පාවිච්චි කරන්නේ? ඒක ඔබටත් අත්දැකීමක් ඇති. තිරේ පේනවා යම් රූප සටහනක්. මතකද? බහුවර්ණ ප්‍රශ්න පත්‍ර සඳහා උත්තර ලියනකොට ඒකට අපිට ලැබෙනවා විශේෂිත උත්තර ලිවීමේ කඩදාසියක්. ඒ කඩදාසිය අපිට උපදෙස් දෙනවා හරි වර්ණයේ උඩින් එක්ක කතිරයක් අදින්න, එක්ක පාට කරන්න, එවැනි උපදේශක්. පැන්සල පාවිච්චි කරන්න කියලයි කියන්නේ. හේතුව තමයි මේ වෙනකොට බොහෝමයක් බහුවර්ණ ප්‍රශ්න පත්‍ර සඳහා වන උත්තර පත්‍ර පරීක්ෂා කරනු ලබන්නේ පරිගණක ආධාරයෙන්. පරිගණක මෘදුකාංග හරහා තමයි පරීක්ෂා කරලා ලකුණ ගණනය කරවන්නේ. එතකොට පරිගණක යන්ත්‍රයේට ඒ යම් උත්තර පත්‍රයක යොදා තියෙන්නේ ලකුණ එක් එක් ප්‍රශ්නය සඳහා කොයි වර්ණයේද තෝරලා තියෙන්නේ කියන එක එක්රැස් කරලා දෙන්න පාවිච්චි කරනවා අපි කතා කරන OMR තාක්ෂණය. ඒ සඳහා තියෙන බොහොම ජනප්‍රිය ස්කැනර් මැෂින් එකක් OMR මැෂින් එක කියලා කියන්නේ. එවැනි යන්ත්‍රයක් වෙත උත්තර පත්‍රයක් ඇතුල් කරාම ඒකට පුළුවනි ආලෝක ධාරාවක් ඒ උත්තර පත්‍රය මත පතිත කරවලා හඳුනා ගන්න ඒ එක් එක් ප්‍රශ්නාංකයේ ඉදිරියෙන් සලකුණ යොදලා තියෙන්නේ කොතනද? ඒ අනුව මෘදුකාංගයට පුළුවන් තේරුම් ගන්න මේ උත්තර පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ සඳහා තෝරලා තියෙන්නේ කීවෙනි වර්ණයේද? දෙවෙනි ප්‍රශ්නයේ සඳහා තෝරලා තියෙන්නේ කීවෙනි වර්ණයේද විදිහට ඒ වර්ණය තෝරාගෙන අදාළ සැකසීමෙන් ගණනය කිරීම කරලා දෙන්න. එහෙනම් මතක තියාගන්න ප්‍රකාශ සලකුණු කියවනය භාවිතය තමයි කඩදාසියක් මත යොදන සලකුණු එක්රැස් කර ගැනීම. ජනප්‍රියම උදාහරණයක් තමයි බහුවර්ණ ප්‍රශ්න පත්‍ර පරිගණකගතව පරීක්ෂා කිරීම. එතකොට ඔබට විභාගයේ දෙන්න පුළුවන් වෙනත් ඕනෑම නිර්මාණශීලී අවස්ථාවක්. හැබැයි ඔබට ගැටලුව ප්‍රශ්නය දිහා බැලුවාම පේනවා නම් මෙතනින් කියවෙන්නේ කඩදාසියක යොදපු සලකුණු රැස් කර ගැනීමක්. එහෙනම් එය OMR තාක්ෂණය විය යුතුයි. ඊළඟ ක්‍රමය තමයි ප්‍රකාශ අනුලක්ෂණ කියවනය. එතනත් ප්‍රකාශ ඔප්ටිකල් ආලෝකය. ඉංග්‍රීසියෙන් කියනවා ඔප්ටිකල් කැරක්ටර් රීඩර් තාක්ෂණය. ඉංග්‍රීසි කෙටි වචනේ OCR. ඒකෙත් කෙටි යෙදුම මතක තබා ගන්න ප්‍රකාශ අනුලක්ෂණ කියවනය. අනුලක්ෂණ කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කැරක්ටර් කියන වචනේ. ඒ කියන්නේ අකුරු, ඉලක්කම්, සංකේත. මෙන්න මේවා හඳුන්වන පොදු වචනය තමයි අනුලක්ෂණ කියලා අපි කියන්නේ. පෑනක් අරගෙන පැන්සලක් අරගෙන කඩදාසියක ලියන්න පුළුවන් ඕනම එකක් අනුලක්ෂණය. ඒතර ප්‍රකාශ අනුලක්ෂණ කියවණේ ගත්තොත් ප්‍රකාශ සලකුණු කියවණේට වඩා ප්‍රබලයි. මොකද සලකුණු කියවණේට පුළුවන් එක්රැස් කරගන්න සංකේත සලකුණු කිරීම පමණයි. අකුරු ඉලක්කම් එක්රැස් කර ගැනීමේ හැකියාවක් එයාට නැහැ. හැබැයි ප්‍රකාශ අනුලක්ෂණ කියවණේට පුළුවනි ඕනෑම අනුලක්ෂණයක් කඩදාසියක තියෙන ඕනෑම අනුලක්ෂණයක් එක්රැස් කරගන්න. හැබැයි බොහොම වැදගත් වචනයක් තියෙනවා වචන කොටසක් මම ඒ යටින් ඉරකුත් ඇඳලා තියෙනවා. ඒ තමයි සැකසිය හැකිවන පරිදි. ඒ කොටස අත්‍යවශ්‍යයි මෙය මතක තියාගනිද්දිත් උත්තර ලියද්දී. එහෙනම් අපි වාක්‍යය ගත්තොත් කඩදාසියක් මත යොදන ලද අනුලක්ෂණ සැකසිය හැකිවන පරිදි එක්රැස් කිරීම සඳහා වන ක්‍රමය තමයි අපි කියන්නේ ප්‍රකාශ අනුලක්ෂණ කියවණිය කියලා. මොකක්ද මේ සැකසිය හැකි කියන්නේ? ඒකෙන් අදහස් වෙන්නේ ඒ අනුලක්ෂණ එක්රැස් කරගත්තට පස්සේ ඒ අනුලක්ෂණ ඕනේ නම් වෙන වෙනම සකසන්න පුළුවන්. සකසනවා කියන්නේ ඒවැ පෙනුම වෙනස් කරනවා වෙන්න පුළුවන්. තද පැහැ ගන්වනවා, අකුරේ පාට වෙනස් කරනවා, ප්‍රමාණීය සයිස් එක අඩු වැඩි කරනවා.
එහෙම නැතිනම් ඒක මකනවා වෙන්න පුළුවන්. ඒ වෙනුවට වෙන අකුරක් යොදනවා වෙන්න පුළුවන්. ඒවා තමයි අපි කියන්නේ සකසන. උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ SMS යවන ඇප් එක ඔන් කරගත්තට පස්සේ ඒ සුදු පාට අවකාශය තුල ඔයගොල්ලන්ට පුළුවන් අනුලක්ෂණ සකසන්න. අලුතෙන් ටයිප් කරන්න පුළුවන්, ටයිප් කරපුවම මකන්න පුළුවන්. අන්නේ වැඩ වගේ වැඩ තමයි අපි කියන්නේ සකසන. ඒතකොට අන්නේ ක්‍රමයට කඩදාසියක තියෙන අනුලක්ෂණ එක්ස්ප්‍රෙස් කරගන්න තාක්ෂණය තමයි අපි කියන්නේ OCR. අපි ගත්තොත් ෆොටෝකොපි මැෂින් එකක්. එයාටත් පුළුවන් නේ කඩදාසියක තියෙන අනුලක්ෂණ ටික එකතු කරගන්න. ඒ නිසා අපි කඩදාසියක් එයාට දෙනවා. ඊට පස්සේ හිස් කඩදාසියක් දුන්නට පස්සේ ඒ හිස් කඩදාසිය මත අපිට දක්නට ලැබෙනවා අර අපි මුලින්ම දුන්නු කඩදාසියේ තිබුණු අනුලක්ෂණ ටික. හැබැයි ෆොටෝකොපි මැෂින් එක ඡායාරූප පිටපත් යන්ත්‍රය අපි OCR යන්ත්‍රයක් කියලා පිළිගන්නේ නැහැ. හේතුව ඒ එකතු කරගන්න අනුලක්ෂණ එලෙසින්ම ආයි පාරක් print කරොත් මිසක ඒවා සකසන්න යාට බෑ. ඔබට පුළුවන් නම් ෆොටෝකොපි මැෂින් එකකට යම්කිසි ලේඛනයක් දාලා ඒකේ තියෙන වචන වෙනස් කරලා ඒකේ තියෙන අකුරු ප්‍රමාණ වෙනස් කරලා තව අලුතෙන් වචන එකතු කරලා ඒවැ අකුරු වචනවල පෙනුම වෙනස් කරලා අලුත් කොලයකට print කරගන්න. අන්න එහෙමනම් මේ ෆොටෝකොපි මැෂින් එකත් OCR වෙනවා. ඔන්න ඔකයි OCR කියලා කියන්නේ. එක්ස්ප්‍රෙස් කරගන්න අනුලක්ෂණ වෙනස් කරන්න පුළුවන්, සකසන්න පුළුවන් කමකුත් සහිතව තමයි එයා එක්ස්ප්‍රෙස් කරලා දෙන්නේ. ඔන්න ඔකයි ප්‍රකාශ අනුලක්ෂණ කියවන්නේ. මොනවද උදාහරණ? මේකට තියෙන බොහොම ජනප්‍රියම උදාහරණය තමයි අත් අකුරු පරීක්ෂණ. අපරාධ විද්‍යාවේ පාවිච්චි කරනවා ලේඛනයක් දිහා බලලා මේ ලේඛනය ලියලා තියෙන්නේ කවුද කියන එක තහවුරු කරගන්න අත් අකුරු පරීක්ෂණ. දැන් මේ කාරණා කරන්න පුළුවන් software තියෙනවා. ඒවට පුළුවනි ලේඛන තහවුරු කරගත් ලේඛනයක් සමග තහවුරු නොකරන ලද ලේඛනයක් දුන්නට පස්සේ ඒ දෙක සංසන්දනයේ කතරම් සමානකමක් තියෙනවාද කියන එක පවසන්න. ඒතකොට එවැනි මෘදුකාංග සඳහා එම ලේඛන ආදානය වෙන්න ඕන දෙන්න වෙන්නේ OCR තාක්ෂණය හරහා. මොකද හේතුව මෘදුකාංගයට සිද්ධ වෙනවා අනුලක්ෂණයෙන් අනුලක්ෂණය සසඳන්න, ඒ කියන්නේ සකසන්න. ඊට පස්සේ තමයි යාට අවසන් තීන්දුවකට එළඹෙන්න පුළුවන්. එහෙනම් OCR ප්‍රකාශ අනුලක්ෂණ කියවණිය. තුන්වෙනි එක තමයි චුම්බකිත තීන්ත අනුලක්ෂණ කියවණය. අපි ඉංග්‍රීසියෙන් කියනවා magnetic in character reader, කෙටි වචනේ MICR. චුම්බකිත තීන්ත අනුලක්ෂණ. එතනක් තියෙනවා අනුලක්ෂණ කියන වචනේ. අනුලක්ෂණ කියලා අපි කියන්නේ සංකේත කලින් වගේමයි. හැබැයි අලුත් වචන දෙකක් එකතු වෙලා තිනවා magnetic ink, චුම්බකිත තීන්ත. මුලින්ම අපි ගත්තොත් මොකක්ද මේ චුම්බකිත තීන්ත කියන්නේ? චුම්බකිත තීන්ත කියලා කියන්නේ අපි දන්නවා මුද්‍රණයක් සිද්ධ කරන්න හැමතිස්සෙම තින්ත ඕන. අපි print කරනවා නම් යම් දෙයක් ඒක print වෙලා තියෙන්නේ තින්ත වලින්. හැබැයි වෙළඳපළ තුල තියෙනවා චුම්බකිත තීන්ත කියලා විශේෂිත තීන්ත වර්ගයක්. ඒවැ ලක්ෂණය තමයි ඒවැ දිය කරලා තියෙනවා පෙරස් ඔක්සයිඩ් කියන අංශුව. ඒතර මුද්‍රණයක් සිද්ධ කරාම සිද්ධ වෙන දේ තමයි ඒ මුද්‍රණයත් සමග ඒ අංශුන් මුද්‍රණය තුල දක්නට ලැබෙනවා. ඒ කියන්නේ මුද්‍රණය කරන අනුලක්ෂණ තුල ඒ පෙරස් ඔක්සයිඩ් අංශුන් තැවරෙනවා. එතකොට සිද්ධ වෙන දේ තමයි ඒ තැවරෙන රටාව අනුවත් යම් යම් තොරතුරු ප්‍රමාණයක් නැවතත් ග්‍රහණය කර ගැනීමේ හැකියාව තියෙනවා. චුම්බකිත තීන්ත වලින් මුද්‍රණය කරන ලද අනුලක්ෂණ සමූහයක් මෘදුකාංගයකට දුන්නාම ඊට අදාළ මෘදුකාංග වලට පුළුවන් ඒ අනුලක්ෂණ තුල දක්නට ලැබෙන පෙරස් ඔක්සයිඩ් අංශුන් පිහිටීම අනුවත් යම් යම් තොරතුරු ඊට අමතරව පේන්න තියෙන තේට අමතරවත් නිර්මාණය කරගන්න. ඒ නිසා චුම්බකිත තීන්ත පාවිච්චි කරනවා විශේෂිත මුද්‍රණයන් සඳහා. මේ තියෙන්නේ එවැනි බොහොම ජනප්‍රිය අවස්ථාවක්. ඒ තමයි චෙක්පත්. චෙක්පතක් මුද්‍රණය කරාම හැම චෙක්පතකම තියෙනවා පහළින් කොටු ඉලක්කම් සමූහයක්. මේ ඉලක්කම් වලින් කියවෙනවා සෑහෙන තොරතුරු ප්‍රමාණයක් මෙම චෙක්පත පිළිබඳව. එතකොට මේ ඉලක්කම් ඇහින් බලලත් ඒ තොරතුරු අපිට ගන්න පුළුවනි. හැබැයි ඒක කෙනෙකුට ඕනේ නම් ව්‍යාජව වුණත් ඒ ඉලක්කම් වෙනස් කරන්න පුළුවන් නිසා ඒ ඉලක්කම් මුද්‍රණය කරන්නේ චුම්බකිත තීන්ත වලින්. එතකොට බැංකු සතුව පවතිනවා ඒව සැකසිය හැකි එය පරීක්ෂා කරන්න පුළුවන් විශේෂිත වැඩසටහන්. එවැනි වැඩසටහනකට මෙම ඉලක්කම් සමූහය ලබා දුන් විට ඒ වැඩසටහනට පුළුවන්කමක් තියෙනවා ඒ මත තැවරිලා තියෙන අර පෙරස් ඔක්සයිඩ් අංශුන් රටාවෙන් කියවෙන තොරතුරුද මේ මුද්‍රණය වෙලා තියෙන්නේ කියලා අඳුනගෙන එය හරියටම නිවැරදිද එහෙම නැත්නම් වෙනස් කරන ලදද කියන
තොරතුරු නිර්මාණය කරගන්න. ඊළඟට අපි බලමු හතරවෙනි ස්වයංකෘත අර්ධ ස්වයංකෘත ක්‍රමය. ඒ තමයි චුම්බක පඨිත කියවනය. චුම්බක පඨිත කියවනය ඒකට නම් කෙටි ඉංග්‍රීසි වචනයක් පාවිච්චි වෙන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් අපි කියන්නේ magnetic stripe reader කියලා. චුම්බක පඨිත කියවනය කියන එක පාවිච්චි වෙන්නේ කොයි වගේ තැන්වලදීද? චුම්බක පඨිත කියවන තාක්ෂණය අවශ්‍ය වෙන්නේ චුම්බක පටි තුල ගබඩා කරලා තියෙන දත්ත එක් රැස් කර ගැනීම සඳහා. චුම්බක පටි මීට වසර 10කට 20කට වගේ කලින් නම් බොහොම ප්‍රබලවම තිබුණා. ඒ තමයි කැසට් පීස්. ඒව ඉස්සර මීට අවුරුදු ගානකට කලින් සමහරට ඔබ දැකලා නැතුව ඇති ගීත වගේ දේවල් පටිගත කරලා එව්වේ චුම්බක පටියක. ඒ පටිය සහිත කොටස තමයි අපි කිව්වේ කැසට් පීස් එකක් කියලා. ඒතකොට චුම්බක පටි කියලා කියන්නේ බොහොම ජනප්‍රිය සහ පැරණි තාක්ෂණයක් දත්ත ගබඩා කරන්න පාවිච්චි කරපු. අද වෙනකොට චුම්බක පටි භාවිතය ගොඩාක් අඩු වෙලා තියෙනවා. තවමත් අපිට චුම්බක පටි දකින්න තියෙන බොහොම ජනප්‍රියම තැනක් තමයි ප්ලාස්ටික් කාඩ්පත්. ක්‍රෙඩිට් කාඩ් වගේ කාඩ්පත් වල යම්කිසි තොරතුරු ප්‍රමාණයක් දත්ත ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙනවා. ඒ තුල තමයි ගබඩා වෙලා තියෙන්නේ ඒ ගිණුම් අංකය වගේ දේවල්. එතකොට ඒව ගබඩා කරලා තියෙන්නේ චුම්බක පටියක. ඔබ ගත්තොත් එහෙම ඔබ සතුව තියෙන හෝ දෙමව්පියන් සතු එවැනි කාඩ් එකක් අතට ඔබට දකින්න පුළුවන් වේවි මෙන්න මේ වගේ පිටිපස්සේ ඒ කාඩ් එකේ පිටිපස්සේ තියෙනවා කළු පාට තීරුවක්. ඒ කළු පාට තීරුව අපිට හිතෙන්නේ ප්ලාස්ටික් කාඩ් එකේම කොටසක් කියලා. නෑ, වැරදි. ඒක වෙන්නේ චුම්බක පටියක් ඔය තියෙන්නේ. ඒ පටිය කාඩ් එකට අලවලා ඒක උඩින් ලැමිනේට් එකක් යොදලා තියෙන නිසා තමයි එය අපිට කාඩ් එකේ කොටසක් විදියට පේන්නේ. ඔය චුම්බක පටිය තුල රෙකෝඩ් කරලා තියෙනවා ගබඩා කරලා තියෙනවා කාඩ්පත හා සම්බන්ධ යම් යම් දත්ත සමූහයක්. එතකොට එම දත්ත වැදගත් වෙනවා එවැනි කාඩ්පතක් හරහා ගනුදෙනු කිරීමේදී. ඔබ දැකලා ඇති ක්‍රෙඩිට් කාඩ් පතකින් මුදල් ගෙවනකොට ඒ ඔවුන් ගාව තියෙනවා මේ රූප තිරේ දැක්වෙන જાතියේ යන්ත්‍රයක්. එම යන්ත්‍රය හරහා එම කාඩ්පත ඇදීමක් සිද්ධ කරනවා. එතකොට මේ ඇදීමේදී සිද්ධ වෙන්නේ එම චුම්බක පටියේ තියෙන දත්ත එම යන්ත්‍රයට එක් රැස්වීමක් සිද්ධ වෙනවා. එතකොට එහෙමනම් ඒකෙන් අපිට කියන්න පුළුවන් එම යන්ත්‍රවල ඔය අපි කතා කරන චුම්බක පටිති කියවනයක් සහිතයි. එහෙනම් චුම්බක පටිති කියවනයක් කියන්නේ මොකක්ද? තිරේ බලන්න එහි දිස්වේවි චුම්බක පටිති කියවනයක් කියලා අපි කියන්නේ ප්ලාස්ටික් කාඩ්පත් මත අලවන ලද චුම්බක පටියක දත්ත ගබඩා කරලා තියෙනවා නම් අන්නේ දත්ත එක් රැස් කරගන්න පාවිච්චි කරන ක්‍රමය තමයි චුම්බක පටිති කියවනය ලෙස හඳුන්වන්නේ. මේක අද වෙනකොට බොහොම සීමිතයි. අද වෙනකොට මේට විකල්ප ක්‍රම ස්මාර්ට් කාඩ් වගේ තාක්ෂණයන් දැන් ජනප්‍රිය වෙමින් පවතිනවා. නමුත් තවමත් යම් ප්‍රමාණයකට අපිට සමාජයේ දකින්න පුළුවනි චුම්බක පටි තුල ප්ලාස්ටික් කාඩ්පත් ආශ්‍රයෙන් දත්ත ගබඩා කිරීම. ඊළඟට අපි කතා කරන ක්‍රමය තමයි තීරුකේත කියවනය. ඉංග්‍රීසියෙන් කියනවා බාකෝඩ් රීඩර්. මෙයත් ඔබ හැම කෙනෙක්ම වගේ දැක ඇති. මුලින්ම අපි ගමු තීරුකේත. තීරුකේත කියලා කියන්නේ මෙන්න මෙවැනි සංකේතයක්. කළු සුදු ඉරි රටාවන් සහිත මේ හැඩය ඔබ කොහේ හෝ දැක ඇති. බොහෝ විට මෙය පොතක එහෙම නැතිනම් ඔබගේ පැන්සලක පෑනක වුණත් මේ දේ මුද්‍රණය කර තිබෙනවා. මේ රටාව තුලින් කියවෙනවා මෙම රටාව පරිගණක මෘදුකාංගවලට විශේෂයෙන් සැකසිය හැකි ඒ ඔස්සේ ඔවුන්ට පුළුවන්කමක් තියෙනවා එම වැඩසටහන් වලට යම්කිසි අංකයක් තේරුම් ගන්න. අපිට නම් මෙවැනි තීරුකේත කොපමණ ප්‍රමාණයක් එක ළඟට එක ගොඩ ගැහුවත් ඒ සියල්ලම එක වගේ පෙනේවි. නමුත් පරිගණක වැඩසටහනකට ඒවා එකිනෙකට වෙනස්. එතකොට මෙම තීරුකේත අද වෙනකොට බොහොම ජනප්‍රිය ක්‍රමයක් විදිහට පාවිච්චි වෙනවා ද්‍රව්‍යයන් වෙන් කර හඳුනා ගන්න. ඊට හේතුව තමයි මේක මිනිස් ඇසින් තේරුම් ගත නොහැකි රටාවක් නිසා මිනිසුන්ට වංචනික තීරුකේත නිර්මාණය කරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට යම්කිසි ද්‍රව්‍යයක් මත තියෙන තීරුකේත සටහනක් පරිගණක වැඩසටහනට ලබා දුන් විට එම වැඩසටහනට පුළුවන් එම තීරුකේතය තේරුම් අරගෙන අපි කියන්නේ සකසලා එය තුල තියෙන අංකය තේරුම් ගන්න. තීරුකේත කියවනයක් අවශ්‍ය වන්නේ මෙවැනි තීරුකේතයක් මුද්‍රණය කරලා තියෙනා වූ තීරුකේතයක් පරිගණකයට එක්රැස් කරලා දෙන්න පාවිච්චි කරන තාක්ෂණය තමයි අපි කියන්නේ තීරුකේත කියවන. එතකොට තීරුකේත කියවන සඳහා පාවිච්චි කරනවා විශේෂිත යන්ත්‍රයක්. ඔකට අපි කියන්නේ බාකෝඩ් රීඩර් එකක් කියලා. ඔබ දැක ඇති බොහෝ වෙලාවට
මුදල් ගෙවන කවුන්ටරවලදී වෙළඳ සැලක ඔබ බහන්න අරගෙන මුදල් ගෙවන කවුන්ටරයක් වෙතට ගියාම ඒ කවුන්ටරවල තියෙනවා මෙවැනි යන්ත්‍ර. එවැනි යන්ත්‍රයක් වෙතට ආසන්න කරාම මෙම ද්‍රව්‍යයේ මුද්‍රණය කරලා තියෙන තීරුකේතය යම්කිසි ශබ්දයක් සමග එම භාණ්ඩයේ පිළිබඳ තොරතුරු අදාළ පැනලය තුල පද්ධතිය තුල දර්ශනය වෙනව ඔබ දැක ඇති. ඒට හේතුව තමයි තීරුකේතය ආශ්‍රයෙන් පරිගණක පද්ධතිය හඳුනා ගන්නවා මෙම ද්‍රව්‍ය කුමක්ද. ඒට අදාළව පද්ධතියේ ගබඩා කර පවතින මිල ගණන් ආදී තොරතුරු එවිට තමයි පද්ධතිය තුල දර්ශනය වෙන්න පටන් ගන්නේ. ඒතර තීරුකේත එක්රැස් කරලා දෙන්න පාවිච්චි කරන එම යන්ත්‍රය තුල පවතින තාක්ෂණය අපි කියනවා තීරුකේත කියවන තාක්ෂණය කියලා. ඊළඟට අපි බලන්න යන ක්‍රමය තමයි සෙන්සර්. එහෙම නැත්නම් සංවේදක. සංවේදක කියලා කියන්නේ අද වෙනකොට බොහොම ජනප්‍රියම භාවිතාවක්. ඒවට පුළුවන්කම තියෙනවා භෞතික සහ රසායනික දත්ත එක්රැස් කරලා දෙන්න. විවිධ හැඩවලින් පවතිනවා සංවේදක. භෞතික දත්තවලට උදාහරණ කිව්වොත් උෂ්ණත්වය, පීඩනය, චලනය, හඬ, ආසන්න බව ඔය වගේ බොහොමයක් භෞතික දත්ත. රසායනික දත්තවලට අදාළ වෙනවා pH අගය, රසායන සංයුතිය, ඔන්නවැනි දත්ත එක්රැස් කරලා දෙන්න පුළුවන් ඒ ගුණාංග වෙනුවෙන් නිර්මාණය කළ සංවේදක පාවිච්චි වෙනවා. සංවේදක පිළිබඳව අපි අපේ විෂය 11 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා. අපි ප්‍රායෝගිකවම සංවේදක පාවිච්චි කරපු පරිපතත් හදනවා. ඒ නිසා මේ පිළිබඳව ඔබට අනුතුරු දිනක ඉගෙන ගන්න පුළුවනි. දැනට මතක තබා ගන්න සංවේදක පාවිච්චි කරන්නේ හැම විටම භෞතික හෝ රසායනික දත්ත එක්රැස් කර ගැනීම සඳහා. ඔබ හැමෝම දැකලා තියෙන උදාහරණයකින් මම මේක පැහැදිලි කරොත් බොහෝමයක් වෙළඳ සැල්වල දැන් තියෙනවා දොර වෙත ආසන්න වෙන විට ස්වයංක්‍රීයවම දොර විවෘත වෙන අවස්ථා. ඒතර දොර කොහොමද ස්වයංක්‍රීයවම විවෘත වෙන්නේ? සියල්ලටම පළමුව දොර විසින් දැනගත යුතුයි යම්කිසි කෙනෙකු දොර ආසන්නයේ සිටින බව. එවැනි දොරවල් වලට සම්බන්ධ කර පවතිනවා ආසන්න බව තේරුම් ගත හැකි නැතිනම් චලනයන් හඳුනාගත හැකි සංවේදක. ඒ මගින් එක්රැස් කරගන්නා වූ දත්ත පද්ධතියට ලබා දෙනවා. ඉන්පසු තමයි පද්ධතිය විසින් සැකසීමේ ප්‍රතිඵලයක් ලෙස දොර විවෘත වීම සහ දොර වැසී යාම සිද්ධ වෙන්නේ. ඔන්නවැනි කාර්යයන් සඳහා සංවේදක භාවිතයට ගනු ලබනවා. සංවේදක සමග පාවිච්චි වෙන තවත් උපාංගයක් තියෙනවා ලකුර. එතකොට මතක තියාගන්න මේක වෙනමම තාක්ෂණයක් නෙවෙයි. සංවේදක සමග පාවිච්චි කරන තාක්ෂණයක් ලොග ලකුර. ලකුර කියලා කියන්නේ සංවේදක මගින් රැස් කරන දත්ත ගබඩා කරගන්න උදව්වට ගන්න උපාංගයක්. සංවේදක වලට දත්ත ගබඩා කරගන්න බෑ. එයා දත්ත රැස් කරනවා පමණයි. නමුත් අපිට අවශ්‍ය නම් රැස් කරගත්ත දත්ත ගබඩා වෙන්න ඒ සංවේදක වලට සම්බන්ධ කළ හැකි ලකුර නැමැති උපාංගයක්. එයත් විවිධ හැඩවලින් දක්නට පුළුවන්. තිරේ ඔබට පෙනේවි ලකුර උපාංගයක්. ඔබට පෙනෙනවා ඒට සම්බන්ධ වෙලා හතරස් කොටුවකින් පෙන්වන්නේ ලකුර. වම් පසින් රතු කළු කහ වයර වලින් සම්බන්ධ කරලා පවතින්නේ සංවේදකයක්. ඒ වගේම එම කොටුවට ඔබට පේනවා වම් පසින් රැහැන් දෙකක් සම්බන්ධ කර පවතිනවා. එතකොට එවැනි රැහැනක් කරහා ඉන්පසු අපිට පුළුවන් ලකුර පරිගණකයකට සම්බන්ධ කරලා එහි ගබඩා වෙලා තියෙන දත්ත ග්‍රහණය කරගන්න. නැවතත් කලින් උදාහරණයේ දිහාට මම ආවොතින් සංවේදක සහ ලකුර ඔබට පැහැදිලි කරන්න මම කලින් ප්‍රකාශ කරා ස්වයංක්‍රීයව විවෘත වෙන දොරක් ගත්තොත් එතන තියෙනවා කියලා සංවේදකයක්. හැබැයි එවැනි පද්ධතීන් සාමාන්‍යයෙන් ඒ දොර කීවතාවක් දවස තුල විවෘත වුණාද වැසුණාද කියන එක පිළිබඳ මතක තියාගන්නේ නැහැ. ආසන්න වුණාද ඒ බව රැස් කරා පද්ධතියට ලබා දුන්නා. පද්ධතිය විසින් ඒ බව තේරුම් ගත්තා. එපමණයි. නමුත් අපිට අවශ්‍ය වුණොත් යම්කිසි දොරක් හරහා දවසකට කී වතාවක් පුද්ගලයෝ ගමන් කරාද කියලා දැනගන්න අන්න අපි එහෙනම් ඒ සංවේදකයට ලකුරක් සවි කරලා තියන්න වෙනවා. ඔන්න ඔය වගේ තමයි. සංවේදකයකින් රැස් කරගන්නා දත්ත පසුව විශ්ලේෂණය කරගන්න ඕනේ නම් ඒවා ගබඩා කරගන්න පාවිච්චි කරන්න පුළුවන් උපාංගය තමයි ලකුර කියලා කියන්නේ. එහෙනම් ඔන්න ඔය කියන උපකරණ ටික තමයි අපිට ඉගෙන ගන්න කියලා තියෙන්නේ දත්ත එක්රැස් කර ගැනීම සඳහා භාවිතා කරන අර්ධ ස්වයංකෘත ක්‍රම යටතට. ඒතර මේක තමයි සාමාන්‍යයෙන් මේ පාඩමේ තියෙන අසීරුම කොටස කියලා අපිට ටිකක් හිතන්න පුළුවන්. හේතුව මේ තාක්ෂණයන් ගැන අපි මතු පිටින් ඉගෙන ගත යුතුයි. ඒ වගේම මේ තාක්ෂණයන් ඔබට පාවිච්චි කරලා යම් කිසි අත්දැකීමකුත් නැහැ. ඒ නිසා නැවතත් මම මතක් කරනවා ගැඹුරට අවශ්‍ය වන්නේ නැහැ. එම කියන ලද කරුණු ටික පමණක් දැන සිටීම හොඳටම ප්‍රමාණවත්.
එහෙනම් අපි අද දවසේ පාඩම් කොටස අවසන් කරන්න කලින් මතක් කරගත්තොත් එක් වතාවක් අපි අද සාකච්ඡා කරපු දේවල් අපි අද කතා කරේ තොරතුරු නිර්මාණය කිරීම සඳහා වන විස්තරාත්මක පියවර පහෙන් පළවෙනි පියවර. ඒ තමයි දත්ත රැස් කර ගැනීම. දත්ත රැස් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි අත්යුරු ක්‍රම, අනිත් එක ස්වයංකෘත එහෙම නැතිනම් අර්ධ ස්වයංකෘත ක්‍රම. එතකොට අපි ඉගෙන ගත්තා අර්ධ ස්වයංකෘත හා ස්වයංකෘත ක්‍රම කීපයක්. එකක් ප්‍රකාශ සලකුණු කියවණය, කඩදාසියක යොදපු සලකුණු එක් රැස් කර ගැනීම සඳහා වන ක්‍රමය. දෙවෙනි එක ප්‍රකාශ අනුලක්ෂණ කියවණය, කඩදාසියක් මත තියෙන අනුලක්ෂණ එක් රැස් කර ගැනීම සඳහා වන තාක්ෂණය. ඉන්පසු චුම්බකිත තීන්ත අනුලක්ෂණය කියන තාක්ෂණය. එතනදී කඩදාසියක් මත චුම්බකිත තීන්ත වලින් මුද්‍රණය කරලා තියෙන අනුලක්ෂණ චුම්බකිත ගුණාංගත් සහිතව එක් රැස් කර ගැනීම. ඉන්පසු චුම්බක පටිත කියවණය, චුම්බක පටි තුල ගබඩා කරලා තියෙන දත් එක් රැස් කර ගැනීම. ඉන්පසු අපි කතා කරා තීරුකේත කියවන. තීරුකේත කියලා තාක්ෂණයක් ලෝකේ පවතිනවා. ඒ හරහා යම් යම් තොරතුරු නිරූපණය වෙනවා. එවැනි තීරුකේත එක් රැස් කර ගැනීමේ තාක්ෂණය. ඉන්පසු අපි කතා කරා සංවේදක සහ ලඝුර භෞතික දත් එක් රැස් කරගන්න, රසායනික දත් එක් රැස් කරගන්න සංවේදක පාවිච්චි වෙනවා. එවැනි එක් රැස් කරගන්න දත්ත ගබඩා කරන්න ඕනි නම් සංවේදකයට ලඝුරක් එකතු කරලා තියන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔන්න ඔය කියන කරුණු ටික මතක තියාගන්න. එතනදී අපි තව සතියකින් දෙකකින් මීට අදාළ යම්කිසි ගැටලු ප්‍රමාණයක් විසඳමු. එතනදී අපි තව දුරටත් මේක පැහැදිලි කරගමු. ඒ නිසා මේක ගැඹුරට හිතන්න අවශ්‍ය වන්නේ නැහැ. මූලික අර්ථය මතක තියාගන්න උත්සාහ කරන්න. එහෙනම් අදට નિયમિત පාඩම් කොටස වීඩියෝයේ වැඩමෙන් අවසానයි. සුපුරුදු පරිදි මේ අද ඉගෙනගත් කොටසට අදාළව ගැටලු පවතී නම් ඔබට පුළුවන් අපගේ දුරකථන අංකය 071 850යි 2969 වෙත දුරකථන ඇමතුමක් ලබා දී එය ඉදිරිපත් කර. එhmenan අපි ඊළඟ දවසේ ඊළඟ වීඩියෝවෙන් සාකච්ඡා කරමු ඊළඟ පියවර 4 හා සම්බන්ධ කරුණු. බොහොම ස්තුතියි.